නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදයෙන් සම්පාදයට උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවියන් වන්දනමාන කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම අද සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. අමුණුගමුව පාර දිගන අබන්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් මුණසිංහ මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අප සමග කැටුව පැමිණෙන්න. අපි නැවත අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මය, අපි කතා කරමින් හිටියේ පටිච්ච සමුප්පාදයේ බෝසතාණන් වහන්සේ විමසන ආකාරය. ඒතර බලන්න සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ වගේ උදාාර දෙයක් සිහි කර කර ඉන්නවා කියන එක නම් ලේසි පාසු දෙයක් නෙවෙයි මහත්තයා. එහෙමයි. ඒතර බෝසතාණන් වහන්සේ අපි අන්තිමට කතා බහ කළා මේ ආයතනයක් පවතින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ආයතන නැති වෙලා යන නිරුද්ධ වෙලා යන කුමක් නැති වුණොත්ද කියලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේට සිහිය යොදලා නුවණ යොදලා කල්පනා කර කර වාසය කළා. එතකොට ප්‍රකට වුණා බෝසතාණන් වහන්සේට මේ ඇස නැමැති ආයතනය ඇති වෙන්නේ ඇසේ ස්පර්ශයෙන් විදීමක් ඇති කල්ලි. ඇස නැමැති ආයතනය ඇති වෙන්නේ රූප හඳුනා ගැනීම ඇති කල්ලි. ඇස නැමැති ආයතනය ඇති වෙන්නේ ඒ වගේම ඇහැයි රූපයි රූප සංචේතන ඇති කල්ලි. ඇස නැමැති ආයතනෙ පැනවිලා යන්නේ ඇහැයි රූපයි විඥාන එකතු වීම ඇති කල්ලි. ස්වාමීනි ඒ නාම කොටස. නාම කොටස. ඒ වගේම ඇස නැමැති ආයතනෙ පැනවෙන්නේ ඇස මුල් කරගෙන මානසිකාරයක්, මානසික ක්‍රියාකාරීත්වයක් ඇති කල්ලි. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය නැත්තම් ඇස නැමැති ආයතනයක් නැහැ. ඉතින් මනස ගැන හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා එතකොට එන. එතකොට මනස නැමැති ආයතනය උපදින්නේ කොමකින්ද? මනසට අරමුණක් ඇවිල්ලා මනසේ ස්පර්ශයෙන් වින්දනයක් ඇති වෙනවා, විඳීමක්. ඒක දුක්සේ විඳින දෙයක් කල්පනා කර කර දුකසේ විඳින දෙයක් වෙන්න ඕන, සැපසේ විඳින දෙයක් වෙන්න ඕන, උපේක්ෂාවසේ විඳින දෙයක් වෙන්න ඕන. එහෙම දෙයක් විඳිද්දී මනස නැමැති ආයතනය ඇතිලා තියෙන්නේ. මන අරමුණක් හඳුනා ගැනීමක් ඇති කල්ලි මනස නැමැති ආයතන ඇති වෙලා තියෙනවා. ධම්ම සංචේතනාවක් ඇති කල්ලි මනස නැමැති ආයතන ඇති වෙලා තියෙනවා. ඒතර මනසයි අරමුණේ විඥාන එකතු වීමක් ඇති කල්ලි මනස නැමැති ආයතන ඉපදලා තියෙන්නේ. එහෙනම් මනසට මානසිකාරය යොමු වෙලා තියෙනකොට මනස නැමැති ආයතන ඇති වෙලා තියෙනවා. දැන් මානසික ස්වභාවය දැන් මානස තියෙන්න පුළුවන් මානසිකාරය නැත්තම් ඒ වෙලාවට. දැන් මේ වෙලාවට බණ අහන වෙලාවට මනසට නෙවෙයිනේ මානසිකාරය පිටන්නේ කනටනේ. එහෙනම් මනසයි මානසිකාරය කියන්නේ දෙකක්. ඒතර මනසටම මානසිකාරය හොඳට පිහිටපු වෙලාවට තමයි තම මනසින් සිහි කරපු දේවල් Tamanටම ප්‍රකට වෙන්නේ. දැන් බලන්න ඒ ටික ඇති කල්ලි මනස නැමැති ආයතන ඉපදිලා. ඒ ටික නැති කල්ලි මනස නැමැති ආයතන නැති වෙලා තියෙන්නේ. බලන්නකොට මේ සත්‍යය මෙහිම ස්වභාවයකටනේ කොටු වෙන්නේ මහත්තයා. පුදුම දෙයක් මේ. අනිත්‍ය වූ හටගන්න දෙයකට සත්‍ය අවිද්‍යාව සමේ මේ ස්වභාවය ප්‍රකටණය කියන්නේ අවිද්‍යාව. ප්‍රකටණය කියන්නේ අවිද්‍යාව. නාම රූපේ ඇතිවීමෙන් ආයතන ඇති වෙලා තියෙන බවත් නාම රූප උපදිනකොට ආයතන ඉපදිලා තියෙන බවත්
නාම රූප නැති වෙද්දී ආයතන නැති වෙනවා කියලා දකින්න නැති නිසා සත්‍යය ඒ අනිත්‍ය ස්වභාවයට සත්‍යය අහු වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ අනිත්‍ය ස්වභාවයට සත්‍යය. එහෙමයි. දැන් බලන්න සාමාන්‍ය කල්පනා කළා මෙහෙම කෙනෙක් ඔන්න අපිට මේ අපි දුක දැන් මේ එළියට බහිනවා. අපි පාරේ බැහැලා යනකොට කෙනෙක් අපි දුක අපිත් එක්ක හරි හිතවත් කෙනෙක්. එකපාරට ඔරෝගෙන යනවා. ඔන්න ඇසේ ස්පර්ශයෙන් මිදීමක්. ඒ රූපේ හඳුනාගත්තා. දැන් ඒ පිළිබඳ චේතනා පහළ වෙනවද? ඒ හිතේ ස්වභාවයක. ඇහැ රූප විඥාන එකතු වුණා. දැන් මානසිකාරිත ක්‍රියාත්මක වෙලා තිබුණේ. සතර මහා ධාතුකින් හදගත්තු මනස තියෙනවා දැන්. ඒතකොට ඒ ටික ඇති කල්ලි මොකද වෙන්නේ? ඇස නැමැති ආයතන ඔන්න ඉපදුනා. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ මානසික සම්පූර්ණම දැන් මනස අවුල් කරනවා අර අනිත්‍ය හට ගැනීමකට අහු වෙච්ච දෙයකට. අපි බලන්න දැන් මෙන්න මාත් එක්ක හොඳට කතා කරලා සුහදව හිටපු මිනිස්සු මේ මොකක්ද උනේ? දැන් අපි සති ගානකට පස්සේ අපි තුන් එයා කෝල් එකක් දෙනවා කියලා. අනේ මට සමාවෙන්න එදා මේ අපේ අම්මා අසනීප වෙලා හොස්පිටල් එකේ හිටියේ. මං එදා මේ කලබලයට දිව්වා. ඔන්න එතකොට මොකද තමයි? ඒ මානසිකාරය නැති වෙලා යන්නේ. එතකන් කල්පනා කරගෙන මේ මොකක්ද උනේ? ඉන අනිත්‍ය හටගත්තු දෙයකට ආධ්‍යාත්මේ ගැට ගැහුන්නේ නැද්ද? ගැට ගැහුණා. ඒ වගේ තමයි මේ හැමතිස්සෙම අපේ ජීවිතේ වෙන්නේ මේක. අනිත්‍ය හටගන්න නාම රූපයන්ගෙන් හටගන්න ආයතනයකට අපි අහු වෙනවා. මේ සත්‍යය ගැට ගැහිලා ඉන්නේ. මොකද ගැට ගැහින්නේ ඇයි? ඒ අවිද්‍යාව සහගත බව නිසා. එහෙනම් මේ අනිත්‍ය හට ගැනීමක් නේද? මේක හේතුවක් නිසා හටගත් හේතු නැතිවීම නැති වෙලා යනව නේද? මේක අනාත්මයි නේද? මගේ වශයෙන් පවත්තන්න බෑ නේද කියන අවබෝධ සත්‍යයට නෑ. අවිද්‍යාව. ඒතර අවිද්‍යාව සහගත මානසිකත්වයෙන් වසන කෙනා හැමතිස්සෙම මේ ආයතන හයේ මොනවා හරි දෙයකට අපි මේ අහු වෙලා ඉන්නේ හැමතිස්සෙම පැය 24ම. සත්‍ය අහු වෙලා ඉන්නේ. එතකොට අහුවෙච්ච සත්‍යය ඒක සිඳින්නේ ගලවන්නේ ඒ බැම්ම ලියන්නේ සති සම්පජාන්නේ බලවත් වෙලා ප්‍රඥාවෙන් බලවත් වෙනකොට ඒක බලවත් වෙන්න ඕන. ඒව බලවත් වීම පිණිස තමයි මහත්තයා අපි මේ ශ්‍රද්ධාව දිනු කරන්නේ. ඒක බලවත් වෙනකන් තමයි අපි මේ සමාධිය දිනු කරනවා අපි. ඒව බලවත් වෙනකන් තමයි අපි සීලය වඩන්නේ. අත්හැරීම පුරුදු කරන්නේ, ලැජ්ජා බය දිනු කරන්නේ මේ ඔක්කොම බලවත් වෙනකන් තමයි. ඊට පස්සේ ඒක බලවත් වුණාට පස්සේ මහත්තයා ඒ බලවත් වෙච්ච අංගෙන් තමයි තනිකර ඊට පස්සේ ඊළඟ අංගේ සම්පූර්ණ කරලා දාන්නේ. ඒ සති සම්පජාන්නේ බලවත් වෙලා ප්‍රඥාව දිනු වෙනෝනේ. සම්පජානෙම තමයි මහත්තයා ප්‍රඥාව බවට දිනු වෙලා යන්නේ. සම්පජානෙමයි. ඒතර මේ සති සම්පජාන්නේ හොඳට බලවත් වෙලා ගිය ශ්‍රාවකයාගේ මේක දිනුනාට පස්සේ මහත්තයා ඊට පස්සේ එතන ඉඳලා සම්පූර්ණ ගමන නිමා වෙනකම්ම මේක තියෙන සති සම්පජාන්නේ කරන කටයුත්තක් තියෙන තනිකර. මේක අන්තිම නිමාවට පත් කරලා ඉවර කරලා දාන්නේ සති සම්පජාන්නේ විශ්ේ. ඒතර සති සම්පජාන්නේ බලවත් වෙලා ගියාට පස්සේ තමයි ඊතුරු අංග ටික ඔක්කොම බලවත් වෙලා සකස් වෙලා යන්නේ. ඒ නිසා මේ සති සම්පජාන්නේ යුතුව මේක ලීසි පහු දෙයක් නෙමෙයි. ඒතර මේ සති සම්පජානයට අනුග්‍රහ කරන්නේ දැන් මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ කරන මේ විමර්ශාව තමයි. ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ නිතර විමර්ශනයේ යෙදෙන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙමයි සර්. මේ වගේ අනාත්ම වූ සිදුවෙන සංසිද්ධියකට මේ අපි අහුවෙලා ඉන්නේ කියන අවබෝධය තේරුම් ගැනීම ශ්‍රද්ධාව අපේ හිතේ බලවත් වෙලා නම් තියෙන්නේ මේ මානසිකත්වය ගොඩනැගිලා නම් තියෙන්නේ අපි මරණින් මත්තේ දෙවියන් අතරට ගියා කියලා හිතමු අපි තෙරුවන් සරණේ පිහිටපේ ගුණීට. එතකොට එයා ඒකේ නොසැලී පිහිටලා ඉන්න බේස් එක තියෙන්නේ මහත්තයා මේ තියෙන වැටීම තමයි. පටිච්ච සමුපාදය පිළිබඳ. එහෙමයි. එතකොට එයා වෙන දෘෂ්ටියකට කවදාවත් අහු වෙන කෙනෙක් වෙන්නේ නැත. ඇයි මේ ලෝක ස්ථිරය සදාකාලිකව ඒ දෘෂ්ටියට අහු වෙන්නේ නැහනේ? ඇයි අහු වෙන්නේ නැත්තේ? ඇයි එතකොට එයා අවබෝධ කරගෙන තියෙන්නේ නේද නාම රූප ඇති කල්ලි ආයතන නැත. නාම රූප නැතිවීම ආයතන නැති වෙලා යනවනේ නේද? එහෙනම් මේ නාම රූප ඇති කල්ලි ආයතනේ මේ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව සහගත නාම රූප ඇති කල්ලිනේ ආයතන ඇති වෙන්නේ.
අවිද්‍යා සහගත මේ නාම රූපයකින් හටගත්තු ආයතනයකින් ස්පර්ශ වෙනකොට මේ විඳිද්දි තෘෂ්ණාව උපදින්නේ. ඒකට ඒ ඔක්කොම විද්‍යා සහගත නම් මොකද වෙන්නේ? නාම රූප ඇති වෙනව දකින්නවනම්, පවතිනව දකින්නවනම්, නැති වෙනව දකින්නවනම් එතනදලම තියෙන්නේ නොයල්මක් නේ. විද්‍යාවක් සමන නොයල්ම නේස. එහෙමයි. එතකොට මේ අවබෝධය යම් කෙනෙකුගේ චිත්තසංතාන ඉපදුනොත් එහෙනම් ස්ථිර සදාකාලික තැනක් තියෙනවා කියන මේ දෘෂ්ටියට ඉන්නේ නැහැ. සර්ව බලධාරී කෙනෙක් ඉන්නවා කියලා දෘෂ්ටියට ඉන්නේ නැහැ. තේරෙනව නේද? එහෙනම් විශේෂ මේ සර්ව බලධාරී දෙවියෙක් විසින් අපේ සතුට සැප දුක ඔක්කොම තීරණය කරනවා කියන දෘෂ්ටියට ඉන්නේ නැහැ. ඇයි ස්පර්ශයක් ඇති කල්ලි සැප විඳීමක් උපදිනවා නම් ස්පර්ශ නැතිවීමේ සැප විඳීම නැති වෙනවා කියන මේ න්‍යාය මේ ධම්මටිතිය මේ ධම්ම න්‍යාය යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ විමසලා එතෙන්ට හිත හදාගත්තොත් සසරි කිසි දවසක ඒක නා මේ දෘෂ්ටිගත වෙන්නේ. ඒතර දෘෂ්ටිගත වුණොත් තමයි මේ වෙන අන්‍ය ශාස්ත්‍රූවරයෙක් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දෘෂ්ටි වලට අහු වෙන ස්වභාවය තියෙනවා නම් තමයි අරහත් සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය අත්හරින්නේ. නිවන් මඟ වඩන මේ පිරිසිදු ධහම අත්හරින්නේ. තෙරුවන් සරණ බැහැර වෙන්නේ. වෙන බාහිර ලෝකේ තියෙන සියලු මතවාද ඒ දෘෂ්ටිගත වෙච්චනේ. ස්වාමීනි මේ සියලු දෘෂ්ටි වලට පැටලලා ගියා කියලා කියන්නෙම ඇස කන නාසය දිව කියන දේ මේ ඉන්ද්‍රියන් ආයතන ගැන නිවැරදි අවබෝධය Tamanට නැතුව යනවා කියන. එහෙමයි ස්වාමී. එහෙමයි. ඉතින් ඉඳලම පැටලි යන්නේ සම්පූර්ණම. ඊට පස්සේ සසරෙන් මිදීමක් ගැන එහෙමයි ස්වාමී. එහේ. ලේසි නෑ. ඒකනේ බුද්ධ දේශනාවේ කෙලින්ම තියෙනෝනේ මේ ආර්ය න්‍යාය පිරිසිදු දැක්කොත්. පංචබය වේර සූත්‍රයේ කෙලින්ම තියෙනවා ආර්ය න්‍යාය පිරිසිදු දැකලා නම් තියෙන්නේ මම සතර පායෙන් ඒකාන්තයෙන් නිදහස් කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ කියන. එතකම් බෑ. එතකම් වැටෙන්න පුළුවන්. එතකම් වැටෙනවා. අනික වෙලා තියෙන්නේ. ඒතර බලන්න බෝසතාණන් වහන්සේ දැන් අපේ විපස්සී බෝසතාණන් වහන්සේ මේ උත්තම අවබෝධය ඔන්න ඇති කරගත්ත කුමක්ද? එහෙනම් මේ නාම රූප ඇති කල්ලි ඇස නැමැති ආයතනෙ තියෙන්නේ. ඒතර මේක විස්තර වශයෙන් ගත්තොත් එහෙම ඇසේ ස්පර්ශයෙන් විදීමක් ඇති කල්ලි රූප හඳුනා ගැනීම ඇති කල්ලි රූප සංචේතන ඇති කල්ලි ඇසයි රූපයි විඥාන එකතු වීම ඇති කල්ලි මානසිකාරයේ ඇස මුලලා ඇති වෙලා නම් තියෙන්නේ. ඒතර සතර මහා ධාතු කොටසේ ක්‍රියාකාරීත්වය තියෙනව නම් එහෙමයි. ස්වාමීනි නාම කොටස අපිට කරුණාවෙන් යලි මතක් කර දෙන්න. අපි හිතමු දැන් ඔන්න කන මුල් කරගෙන මම කියන්නම් දැන් මේ වෙලාව. ඒක තේරුම් ගන්න ලේසි වෙයි. දැන් බලන්න මේ වෙලාවේ යම් කිසි කෙනෙක් හොඳට මනාකොට කනට අවධානය තියාගෙන බණ අහනව නම් මානසිකාරය ඉපදිලා නැද්ද? ඉපදිලා තියෙන්නේ. මානසිකාරය ඇත. කොමකටද මානසිකාරය තියෙන්නේ? කන මුල්ලෙලා. එතකොට මානසිකාරය තියෙනවා. ඒතර මේ මානසිකාරය තියෙන නිසා ඔබට ශබ්ද ඇහෙනව නේද? ශබ්ද දැනගන්නව නේද? එනේ කනයි ශබ්දේ විඥාන එකතු වෙලා තියෙන ස්පර්ශය. දැන් මේ ස්පර්ශයෙන් නේද මේ ශබ්ද විඳින්නේ? එහෙනම් කනේ ස්පර්ශයෙන් විඳිනවා මේ. දැන් එතකොට විඳිනකොට නේද මේ ශබ්දය කියන එක හඳුනාගන්නේ. එහෙනම් ශබ්ද සංඥාව තියෙනවා. ඒත් දැන් අපි මේ පිළිතුරු දෙන්නේ ඔක්කොම චේතනා කනේ ස්පර්ශයෙන් එන දෙයට අනුව තමයි පිළිතුරු දෙන්නේ ඔක්කොම. අපි එහෙමයි කියනවා පිළිගන්නවා. ඒ ඔක්කොම චේතනාත් එක්කනේ සම්බන්ධ වෙන්නේ. ඒතර කනේ ස්පර්ශයෙන් තමයි මේ චේතනා ක්‍රියාත්මක වෙන්නේ. ඒතර බලන්න එහෙනම් කනේ ස්පර්ශයෙන් මිදීම තියෙනවා. ශබ්ද හඳුනා ගැනීම තියෙනවා. එනස් මේ ශබ්ද කනේ ස්පර්ශයට අදාළ චේතනා තියෙනවා. ශබ්ද සංචේතනා තියෙනවා. එතකොට කනයි ශබ්ද විඥානය දැන් එකතු වීම තියෙනවා. කන මානසිකාරය මුලලා තියෙනවා. ඉන්න කන මුලලා නාමයන්ගේ හට ගැනීම තියෙනවා. එහෙනම් කන නැමැති ආයතනේ ඇති වෙලා තියෙන්නේ. කන නැමැති ආයතනේ ඇති වෙලා තියෙන්නේ. ඒතර කන නැමැති ආයතනේ දැන් මේ ගොඩ නැගිලා තියෙන මොහොතේ අපි තුමු දැන් මේ වෙලාවේ තමන්ට මොනවා හරි බරපතල දෙයක් අතීත දෙයක් එකපාරට ඔලුවට එන්න ගන්නවා කියලා තමන් හිතට තමන්ගේ මනසට ගලන්න ගන්නවා කියලා. ඒතර මේකට තියෙන මානසිකාරය නැති වෙලා අරකට මානසිකාරය යනවා ටික ගාලා. යන්නේ නැද්ද නිකන්? යනවා.
එතෙන්ට මානසිකාරය පිහිටපු ගමන්ම ඔන්න මනස අරමුණේ විඥාන එකතු වෙන පටන් ගන්නවා. මනස අරමුණේ විඥාන එකතු වෙනකොට මනසේ ස්පර්ශයෙන් විඳිනවා. ඊට පස්සේ ධර්ම ඒ මනසේ උපදින දේ හඳුනා ගන්නවා. ඊට අදාළව චේතනා පහළ වෙනවා. මනස නැමැති ආයතන ඉපදිලා. මේක අනිත්‍ය වෙලා ගියා. අරක හටගත්තා. ඒතර මේ අනිත්‍යව හටගත්තු දෙයකට අපි හැම අහු වෙලා ඉන්නේ. නැද්ද බලන්න. ඔව්. ඔය අතරේ බනහා ඉන්න අතරේ සමහර කෙනෙක් පාට රසවත් දෙයක් ප්‍රණීත දෙයක් අපිට අතරගෙන දුන්නා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඔක්කොම අතහැරලා අරක කටට අරගෙන කකා තලු මර ඒක රස විඳිනවා. ඒතර මොකද වෙනා තියෙන්නේ? ඔන දිවට මානසිකාරය ගිහිල්ලා. ඔන දිවයි රසය විඥානය එකතු වෙනවා දැන්. ඒක දිවේ ස්පර්ශයෙන් විඳිනවා දැන්. රස හඳුනා ගන්නවා. රස සංචේතන ඇති වෙනවා. ඔන දිව නැමැති ආයතනේ ක්‍රියාත්මකයි. එන දිව මුල් වෙලා දැන් නාම රූප ටික ඉපදුනා. දිව නැමැති ආයතනේ සකස් වුණා. එහෙනම් මේ හැමතිස්සෙම නාම රූපයන්ගේ හට ගැනීමක් තියෙනවා. ඒතර ආයතනේ හට ගැනීමක් තියෙනවා. ඒ නාම රූප ටික නැති වෙලා යනවා. ඒතර ඒ ආයතනේ නැති වෙලා යනවා. ඒතර ඒ කාරණේ හැමතිස්සෙම තේරුම් ගන්න ඕන මේ ධර්ම න්‍යායට අනුවමයි. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද එකපාරට ඇසක් නැති වෙන්නේ? ඒ ඇස නැති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමයි කල්පනා නොකරපු නිසායි. බුදුරජාණන් දේශනා කරන්නේ ඇස කියලා කියන්නේ ඇස කියන වචනේ විතරක් පාවිච්චි කරන්නේ. ඇස නැමැති ආයතනෙ. ඒතර ඇස නැමැති ආයතනේ පණවන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම රූප කියන කාරණා ටික ඇති කල්ලි ඇස නැමැති ආයතනෙ තියෙන. නාම රූප ඉපදුනහම ඇස නැමැති ආයතනෙ උපදිනවා. නාම රූප නැතිවීමෙන් ඇස නැමැති ආයතනෙ නැති වෙලා යනවා. නාම රූප යම් කිසි දවසක අවබෝධ කළා නාම රූපයන්ගෙන් නිදහස් වෙයිද නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒකට. ඒ නිරුද්ධ වීම ඇති වේද අන්න ඇස නැමැති ආයතනෙ නිරුද්ධ වෙලා යනවා. තේරුණා නේද? તો ඇස නැමැති ආයතනෙ නිරුද්ධ නම් ඇහැ රූපයි විඥාන එකතු වුණා කියලා ඒකත් නිරුද්ධයි. නිරුද්ධයි කියලා කියන්නේ ඒ කිසි තැනක තෘෂ්ණාවෙන් බැඳෙන්නේ. ඒ හැම තැනක අවබෝධය ඇති වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ හට ගැනීමක් පේනවනම්, පැවතීමක් පේනවනම්, නැතිවීමක් පේනවනම් සම්පජාන සති සම්පජාන දිනු වෙලා ඒක ප්‍රකට වෙලා නම් තියෙන්නේ. ඒ කිසි තැනකට ආධ්‍යාත්මී ග්‍රහණය වෙන්නේ. ආධ්‍යාත්මී හැමතිස්සෙම ග්‍රහණය වෙන්නේ නිට්ටයයි කියන සංඥාවත් එක්කයි. මම එදාට ලස්සන උපමාවක් කිව්වේ අර. අපි දැන් ඔන්න මගුල් ගෙදරක යන්න හරි කොහේ ඈත ගමනක් යන්න මං කිව්වේ අර. කනකර බඩු ටික ඉල්ලගෙන ඇඳුම් ආයිත්තන් ටික ඉල්ලගෙන අපි ගේනවා. ගෙනල්ලා අපි ඇඳ ගන්නවා. හැඩ බලනවා. හරිම ලස්සනයි දැන්. නම කවදාත් අපි ගමන ගිහිල්ලත් එනවා අපිට ඕක නොදීන හිතෙන්නේ නැහනේ. සමහරවිට දෙද්දී අපිට කිසි ප්‍රශ්නකුත් නැහැ අයියේ. අපි අනිත්‍ය කියන සංඥාව හිත ඇතුලේ තියෙනවා. එහෙනම් මේ නාම රූප වල හට ගැනීම පේනවනම් පැවතීම පේනවනම් නැතිවීම පේනවනම් ඒ නාම රූපයන් ටිකට ආධ්‍යාත්මේ පිහිටන්නේ. තෘෂ්ණාවෙන් ග්‍රහණය වෙන්නේ. නොයලී යන්න. එහෙනම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඒ මුල්ලා චේතනා පහළ වෙන්නේ, සකස් වෙන්නේ. තේරුණා නේද? දැන් බලන්න අනුන්ගේ දේවල් ටික දැන් අනුන්ගේ කියලා දන්න තමන් අපි තුමුද විශ්වාසවන්තම කෙනෙක් කියලා. ඒතර සිතවිල්ල පහළ වෙන්නෙම නෑනේ මහත. චේතනාව සකස් වෙන්නේ නෑනේ. එන්න මම මේක දෙන්න ඕන. මම මේක දෙන්නේ නෑ ඊට පස්සේ. මම මේක තියාගන්නවා. එහෙම හිතෙන්නේ නෑනේ. ඇයි හිතෙන්නේ නැත්තේ? අනුන්ගේ කියන්නේ අනිත්‍යයි කියන්නේ. සංඥාව ඇතිලා තියෙන සංඥාවත් එක්ක තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැති නිසා මේ විපාක විඳින චේතනා සකස් වෙන්නේ නැහැ. එහෙමයි සම්. ලෝභයක් උපදින්නේ නැහැ ඒකට. තේරුණා නේද? එහෙනම් මේ ලෝභය කියන්නේ මසුරු බව කියන්නේ මේ විපාක විඳින පිළිස සකස් චේතනා. විපාක විඳින පිළිස සකස් වෙන කර්මයක් ඒක. තේරුණා නේද? ඒතර බලන්න ඒ ටික ඔක්කොම නිරුද්ධ වෙලා ගිය උපාදාන නිරුද්ධ වෙච්ච නිසා. උපාදාන නිරුද්ධුනේ ඒකට ඇල්මක් මේ තෘෂ්ණාවක් ඇති වෙච්ච නැති නිසා. තෘෂ්ණාවක් ඇති නෙවුනේ අනිත්‍ය කියන සංඥා හිතේ තිබිච්ච නිසා. එහෙනම් ওই විදිහට නාම රූප ඇති කල්ලි ආයතන නැති බව පේනවනම් නාම රූප නැතිවීමෙන් ආයතන නැති වෙනවා කියලා ප්‍රකට නම් තෘෂ්ණාවක් ඇති කරගන්න හේතුවක් නැහැ. එහෙමයි ස්වාමීනි.
ඇති වෙන්නේ නැහැ සර්. එහෙම. එහෙමයි ස්වාමීනි. ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ කියන කාරණේ ඇති කරගන්නේ නැහැ කියන කාරණේ දෙකක් මහත්තයා. ඇති වෙන්නේ නැහැ කියලා කියන කාරණේට ආපු ගමන් වචනෙට ආපු ගමන් තේරෙනවා එතන එහෙනම් හේතුවක් ඇති කල්ලි තියෙනවා හේතු නැතිවීම නැතිලා යනවා. ඇති කරගන්නවා කියන කාරණේට ආපු ගමන් තියෙනවා එහෙනම් මේක තමයි මහන්සි වෙලා. තමන් කරන්න ඕන එක. ඒකෙන් උඩට ආත්මය කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආත්මය කියන්නේ හැඟීම. මේ ධර්මයේ හරි අසිරිමත් සිද්ධාන්තයක් තියෙන්නේ. හරිම අසිරිමත් ඒක. ඒතර බලන්න මේ එනම් මේ කාරණා දැන් මේ කියු පමණින් එකපාරට ඉතින් පිරිසිඳ ප්‍රකට වෙන්නේ නැහැ සමහර විට. ඒ ප්‍රකට නොවෙන්න හේතුව ධර්මයේ අඩුවක් නෙමෙයි. ප්‍රකට නොවෙන්න හේතුව සති සම්පජන්ණේ අඩුවයි. සති සම්පජන්ණේ අඩුව තියෙනවා. සති සම්පජන්ණය හොඳට බලවත් නම් දියුණු වෙලා නම් තියෙන්නේ අපගේ නන්ද මහරහතන් වහන්සේ. නන්ද මහරහතන් වහන්සේගේ සෑම දෙයක්ම උපදින්නේ පවතින්නේ නැති වෙන්නේ දැනුවත්මයි කියන. නාම රූප උපදින්නේ දැනුවත්මයි කියනවා පවතින්නේ දැනුවත්මයි කියනවා නැති වෙන්නේ දැනුවත්මයි කියනවා. තේරෙනව නේද? එතකොට විඳීම උපදින්නේ දැනුවත්ම පවතින්නේ දැනුවත් නැති වෙන්නේ දැනුවත්. හඳුනා ගැනීමක් උපදින්නේ දැනුවත් පවතින්නේ දැනුවත් නැති වෙන්නේ දැනුවත්. චේතනාව පවහිමයි කියනෝනේ මහත්තයා. ධර්මයට දීපුදලා කියන්නේ ඒකයි මහත්තයා. දැන් ඕක දැනුවත් ඉන්න මහත්තයා කැලේක ඉන්න කෙනෙක් නම් සර්පයෝ වෙනවද මේ අරකද මේකද අලියේද කොටියේද වලස්සු වේද ඒ ගැන අවධානයක් නැහැ නේ. සර්පයෝ කාලා බලච්චාවේ. අලියෙක් ගන්නවා ගහපු ආවේ. එහෙමනේ තියෙන්නේ එතකොට. ඒකට අවධානයක් නැහැ. ජීවිත පරදුවට තියලා කියලා කියන්නේ ඒකට එතකොට. මගේ කය රිදෙනවා අර පැත්ත රිදෙනවා මේ පැත්ත ඒක නිකන් නැහැ එතකොට. පුදුම අසිරිමත් නේද මහත්තයා. ධර්මයට දිවි පුදා වාසය කරේ මහෝත්තමයන් වහන්සේට নমස්කාර වේවා මහත්තයා. එච්චර අසිරිමත්. මේ සම්බුද්ධ ශාසනයේ ආරි ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ ඊතරම් ධර්මයට දී පුදා වාසය කළ මහෝත්තම පිරිසක්. එවන් උදාාර ජීවිත සිහි කරගෙන ඉඳන් පැන්දින්න ඕන. ඒ උදාාර ජීවිත සිහි කරගෙන තමන්ගේ ජීවිතේ දේවල් අත්හරින්න ඕන. ඒ උදාාර ජීවිත සිහි කරගෙන තමන් මේ කැපකිරීම කරන්න ඕන. ඒ උදාාර බව මේ ධර්මයෙන් ඇති කළ දෙනව නේද කියන අදහසිනුයි මේ ධර්ම ප්‍රචාරය කරන්න ඕන. මේ ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ අමෘතය දුන්නා වගේ වැඩක් කියනවනේ මහත්තයා. අමෘතය. ඒතර මේ ලෝක සියලු සැප අතර අග්‍රම සැපයක් තමයි අමෘතය. සැප උපදින දෙයක් තමයි අමෘතය කියලා කියන්නේ. අමා මහ නිවන කියලා කියන්නේ අපි සිංහල වචනයෙන් කියන්නේ. ඊතරම් සුන්දරයි. ඒතර බෝසතාණන් දැන් කල්පනා කළා ඊළඟට ඉතින් මේ නාම රූප ඇති වෙන්නේ කුමක් ඇති කල්ලිද? ඊට පස්සේ බෝසතාණන් කල්පනා නාම රූප නිරුද්ධ වෙලා යන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද කියලා. දැන් සිහිය හොඳට බලනවා. බලද්දී තේරුණා. එහෙනම් ඇසේ ස්පර්ශයෙන් විදීම ඇති වෙන්නේ. ශබ්ද හඳුනා ගැනීම ඇති වෙන්නේ. ශබ්ද සංචේතන ඇති වෙන්නේ. කනයි ශබ්ද විඥාන එකතු වීම ඇති වෙන්නේ. කනට මනසිකාරය ඇති වෙන්නේ. සතර මහා ධාතු ඇති වෙන්නේ විඥානය කියන ක්‍රියාකාරීත්වය ඇති කල්ලි. විඥානයක් ඇති කල්ලි නාම රූප ඇත. විඥානෙ උපදින කොටයි නාම රූප උපදින්නේ. විඥානයක් නැතිවීමෙන් නාම රූප නැතිලා යනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක් කියන්නම්. ඔය මහා නිදාන සූත්‍රයේ තියෙන ඔය මහා ප්‍රදාන සූත්‍රයේ ඊළඟට තියෙන දේශනාව දීඝනිකායේ. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද මේ විඥානය කියන එක විඥානය තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කරන්නේ. විඥානයේ මෞකුසකට පැමිණී බැසගත්තේ නැත්තම්. මොන විඥානය කියන කතා කරද්දී තව තැනක් ඒක. ඒතර වේදාල සූත්‍රය විස්තර කරන විඥාන විග්‍රහ කරද්දී විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාන තේරුම් ගන්න කියනවා. ඒතර ඇසෙන් යමක් විශේෂයෙන් දැනගන්නේ විඥාන විසින්. කනින් යමක් විශේෂයෙන් දැනගන්නේ විඥාන විසින්. නාසයෙන් යමක් විශේෂයෙන් දැනගන්නේ විඥාන විසින්. ඇසෙන් යමක් විශේෂයෙන් දැනගන්නේ ස්වභාවයට කියන චක්කු විඥානය. කනින් යමක් විශේෂයෙන් දැනගන්නේ ස්වභාවයට කියන සෝත විඥානය.
නාසය යමක් විශේෂයෙන් දැනගන්න ස්වභාවයට කියනවා ගාහන විඥානය. දිවෙන් යමක් විශේෂයෙන් දැනගන්නවා නම් ඒකට කියනවා ජීවා විඥානය. කය යමක් විශේෂයෙන් දැනගන්නවා නම් ඒකට කියනවා කාය විඥානය. මනස යමක් විශේෂයෙන් දැනගන්නවා නම් ඒකට කියනවා මනෝ විඥානය. ඊට පස්සේ දැන් බලන්න එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ලස්සන කරුණකින් විග්‍රහ කරනවා. ඒතර මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තමයි කියනවා. ඒතර මව් කුසක් කරා යන්නේ. මව් කුසක බැසගත්තේ නැත්තම්. ඒතර මේ බැස ගැනීමක් නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා නාම රූපයන්ගේ අභිවෘද්ධියක් තියේද කියලා අහනවා. දැන් බලන්න විඥානය කියන එක මව් කුසක බැසගත්තේ නැත්තම් මහත්තයා අර මෞපිය ධාතු එකතු වෙලා ඇතිවෙච්ච අපි සාමාන්‍යයෙන් දැන් අද නූතන විද්‍යාවේ කියන යුක්තාණුව කියලානේ. ඒකේ වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ එකතු වෙච්ච දෙයක් ඇද්ද එකතු වෙච්ච දේ පඨවි ධාතුවක් විදියට ආපෝ ධාතුවක් විදියට තේජෝ ධාතුවක් විදියට වායෝ ධාතුවක් විදියට වැඩි යන්නේ විඥානේ ඒක ඇතුලේ බැසගෙන තියෙන තාක්කල් විතරයි. අන්න එහෙම ලස්සන විග්‍රහයක් තියෙනවා මහාපදාන සූත්‍රයේ. එහෙනම් බලන්න දැන් ඉතින් විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් පඨවි ධාතුව වැඩෙනවා. ආපෝ ධාතුව වැඩෙනවා. තේජෝ ධාතුව වැඩෙනවා. වායෝ ධාතුව වැඩෙනවා. ඒක නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි නෝ දැන් අපි දැන් ඔන්න ටීවී එක දැන් ඔබ මෙතන ධර්මය අහන පිරිස නම් ටීවී එක බල ඉන්නවා. වෙන මාධ්‍යයකින් ටීවී එක බලනවා. එහෙන් බලද්දී එකපාරට අපි හිතමුකෝ පිටිපස්ස තමන් ඉන්න තැනට කොහේරි තැන එකපාරට පිපුරු හඬක් ඇහුණා කියලා. එතකොට මොකද වෙන්නේ? දැන් බලන්න දැන් මේක බලාගෙන ඉන්නකම් මානසිකාරය තියෙන්නේ මෙතන. කනේ දැන් කන මුල් වෙලා මානසිකාරය තියෙනවා. ඊට පස්සේ කනයි ශබ්ද විඥාන එකතු වෙලා තියෙන මෙතෙන්ට. කනේ ස්පර්ශයෙන් මිදීම තියෙන මෙතෙන්ට. ශබ්ද හඳුනා ගැනීම තියෙන මෙතෙන්ට. ශබ්ද සංචේතන මේක මුල්ලා තියෙන්නේ. පිටින් පිපුරු හඬක් ඇහුනොත් එහෙම අපි මොකද වෙන්නේ ටක් ගාලා? ඒ දැන ගැනීමත් එක්කම එතෙන්ට මානසිකාරය යනවද නැද්ද? අන්න. එතෙන්ට මානසිකාරය ගියා. ඊළඟට එතන මුල්ලා කනේ ශබ්ද විඥාන එකතු වීම. එතන මුල්ලා ඊට පස්සේ කනේ ස්පර්ශයෙන් විදීම. ඊට පස්සේ දැන් ඊළඟට වෙන්නේ මොකද වෙන්නේ? ඒ ශබ්දයත් එක්කම ඊළඟට අපි හොයන්න පටන් ගන්නවා. ඕන ඊට පස්සේ ඇසට මානසිකාරය යොමු වෙලා. ඒ දැන ගැනීමත් එක්ක නේද ඇසට මානසිකාරය ඉපදුනේ. ඒ දැන ගැනීමත් එක්ක නේද දැන් ඇසයි රූපයි විඥාන එකතු වෙන්නේ. සියලු මානසික ක්‍රියාකාරීත්වයන් දැනගැනීමෙන් පසුව යෙදෙන එහෙමයි ස්වාමී. එතන බලන්න එහෙනම් මානසිකාරයත් එක්කම ස්පර්ශයත් එක්කම විඳීම හඳුනා ගැනීම චේතනා. එහෙනම් ඒ විඥානයත් එක්කමයි නාමයන්ගේ හට ගැනීම ඇති උනේ. රූපේ ක්‍රියාකාරීත්වය දැන් තියෙනවා ඉස්සෙල්ලා අරකින් පැහැදිලි කළා අපි රූපේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දැන් බලන්න මේ විඥාණයෙන් මේ ශරීරය අත්හැර දැමා යෑමක් ඇද්ද මේ මොහොතේ ඉන්න පඨවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු කුණු වෙලා යනවනේ මහත්තයා. මේ ශරීරය අත්හැර දැමීමක් ඇත්ත මේ මොහොතේ දැන් මොකද වෙන්නේ? කුණු වෙලා යනවා මේක. පැවැත්මක් නැහැනේ. දර මහනිදාන සූත්‍රයේ තියෙන්නේ විඥානයේ පැමිණීමක් ඇද්ද එතෙන් ඉඳන් පඨවි ආපෝ තේජෝ වායු ධාතු වැඩිනවා. විඥානයේ අතහැර යාමක් ඇද්ද මේ කුණු වෙන පටන් ගන්නවා. එන්න මේ රූපේ පවතින්නේ විඥානය නම් ක්‍රියාකාරීත්වයක් එක්ක. ඊළඟ බලන්න එතකොට නාම රූප ගැන විස්තර කරද්දී මම අර තේරුම් ගන්න දැන් මේ කාරණේ කිව්වේ. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය යම් තැනක ඇති වෙච්ච ගමන්මයි මානසිකාරී ඉපදීමක් වෙන්නේ. මානසිකාරී ඉපදීමත් එක්කමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. ඒ ස්පර්ශෙත් එක්කම විඳීම හඳුනා ගැනීම චේතනාව උපදින්න පටන් ගන්නවා. කියන විශේෂයෙන් යම් දෙයක් දැනගත්තු ගමන්ම මානසිකාරී ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන උපදිනවා. ඒතර විඥානයේ ක්‍රියාකාරීත්වය ආය වෙන තැනක වෙනස් වෙච්ච ගමන් ආයතන පිටනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න බෝසතාණන් බලන්න දැන් අපිට මේ දැනගත්තු දෙයක් අප අරහත් සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරපු දෙයක් කියද්දිත් අපිට මෙතරම් දුෂ්කර නම් අහෝ අසරිමත් කල්ප ගණනකටත් හොයාගත්තු නැති දෙයක් දෙව් මිනිස් ලෝකයා නොදන්නා දෙයක් සබ්බෝසතාණන් වහන්සේනම දකිනවා කියන එක අසරිමත් නැද්ද? අසරිමත් නේ මහත්තයා. කිසි කෙනෙක් හොයාගත්තු නැති දෙයක් පාට හොයාගත්තා කියලා කියන්නේ අසරිමත් නේද?
පුදුම අසිරිමත් දෙයක්. එතකොට අපිට හිතාගන්න බෑ මේ මානසික අසහාය හැකියාව. සම්බුද්ධත්වයේ ඊතරණුයි අපි තේරුම් ගන්න ඕන. සම්බුද්ධත්වයේ ඊකරණුයි අපි පහදින්න ඕන. සම්බුද්ධත්වයේ නේති. සම්බුද්ධත්වයේ නේ. සම්බුද්ධත්වය කියන්නේ ආශ්චර්ය දෙයක් කියලා ඊකරණුම් පහදින්න පුළුවන්. ඒ සම්බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යන්න ඊකරණුම් ප්‍රයෝජන ගන්න පුළුවන්. විඥානයේ ඇතිකාලේ නාම රූප ඇත කියලා දහමක් දැක්කා. විඥානය උපදීමේ නාම රූප උපදිනවා කියන දහමක් දැක්කා. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා කියලා දහමක් දැක්කා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා කියන දහමක් අවබෝධ කළා. ඒ අවබෝධ කරන්නේ කවුරුන්ද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර තථාගතයන් බෝසතාණන් වහන්සේට මේක දකිද්දී අවබෝධ වෙද්දී ලෝක සත්‍යය ගැන පුදුමාකාර අනුකම්පාවක් ඇති වුණා. ඇයි මේ මනුස්ස ලෝකයේ මිනිසයන් වේවා, දිවි ලෝකයේ දෙවියන් වේවා, සතර පායේ සතුන් වේවා, බ්‍රහ්ම ලෝකයේ බඹුන් වේවා. එහෙනම් මේ විඥානය ඇති කල්ලි උපදින නාම රූපයට අහුවෙලා මේ ගැට ගැහෙනව නේද මේ සත්වයා කියලා. ඒ ගැට ගැහිලා නේද මේ සත්වයා සතර පායට යදගෙන යන්නේ කියලා දකිද්දී මේ සත්වයාගෙන ඇතිවෙන මහා කරුණාවට පුදුම අසිරිමත් ඉතින් මේ දහම් සක ප්‍රවර්තනය කරන්න ගන්න මහන්සිය. එතකොට මේ පුදුමයි ආශ්චර්යයි චරත බික්කවේ චාරි බින්වත් මහන්නේ මේ ධර්මයේ දේශනා කරන්න එකමක්ක දෙන්නෙක්වත් යන්න එපා කියනඩු ගන්න. එකමක්ක දෙන්නෙක්වත් යන්න එපා කියන රහතන් වහන්සේලාට. ඇයි එකමක්ක මේ තනියෙන් හරි ගිහිල්ලා එතකොට දැන් හිතන්න 84000ක් හිටපු කාලේ දැන් අපි විපස්සී බුදුරජාණන් වහන්සේගේ පළවෙනි රහතන් වහන්සේලා 1,68,000ක්. 1,68,000කට අනිත් පින්වත් මහන් එකමගක යන්න එපා. මම්මාවත් 1,68,000ක යන්න කියන්නේ. ඇයි ඒ හම්බෙන සෑම සත්‍යයටම එතකොට දහම්මග ඉවර කරන්න පුළුවන්. දැන් ඉතින් අද එච්චර ආධ්‍යාත්මයෙන් අද දියුණු යුගයක් නැහැ. අද අපි තාක්ෂණික වශයෙන් දැන් මේ මෙවලම වශයෙන් දැන් මේ බණ කියනවා මේ ශ්‍රවණාගාරයක. දැන් සමහරලාට මේ මොහොතේම සමහරලාට විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බණ අහනවා. අද තියෙන මේ ක්‍රමයේ තමයි තියෙන්නේ. තේරුණා නේද? ඒ කාලේදී මේ දියුණු තාක්ෂණයක් තිබුණේ නැහැ නේ. ඒ කාලේ මානසිකව දියුණුයි. ඒ කාලේ මානසික දියුණුව නිසා එක චාරිකාවේ වැඩිලා මේ ගමක් පාසා පාරක් පාසා යනකොට මේ ධම්මග මොහොතෙන් කියන මොහොතෙන් අවබෝධ කරනවා. අද දැන් ඉතින් එහෙම ගන්නෑ මේ අහන් ඉන්නවා නැගිටිනවා අමතකයි. ආයෙ හිට උදේ ඉඳලා ආයෙ අහන් ඉන්නවා ආයෙත් අමතකයි. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අද යුගයේ තියෙන ඉතින් මේ ක්‍රමේ තමයි තියෙන්නේ. මේ ක්‍රමේ තමයි තියෙන්නේ. දැන් මම හිතන්නේ තේරුණා විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය ඉපදින හැටි. විඥානයේ ක්‍රියාකාරීත්වය ගැන කියද්දි මම මොකද මේ විශේෂයෙන් දැනගන්නා ස්වභාවයක් ඇතිකල්ලි තමයි මානසිකාරයක් ඇසේ ස්පර්ශයෙන් විඳීමක් රූප හඳුනා ගැනීමක් රූප පිළිබඳ චේතනා පහළ වීමක් ඊළඟට ඇසයි රූප විඥාන එකතු වීමක් ඇති වෙලා ඇස නැමැති ආයතනය ඉපදිලා ඒකෙන් ඇහැ රූප විඥානය සකස් වෙලා ඒකෙන් මේ ඇසේ ස්පර්ශයෙන් විඳින්මින් වාසය කරනකොට තමයි ආධ්‍යාත්මී තෘෂ්ණාවෙන් බැස ගැනීම කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට ඒක අවිද්‍යාව සහගත කෙනෙක්ගේ කිව්වේ මොකද්ද? එතකොට මේ ක්‍රියාපටිපාටි අවබෝධ වෙච්ච නැති කෙනෙක්ගේ තමයි එතකොට මේ තෘෂ්ණාවෙන් බැස ගැනීම සිද්ධ වෙන්නේ. නමුත් මේ දහම බුදු කෙනෙක් දේශනා කළ විදියට සීලය වඩලා ශ්‍රද්ධාව දියුණු කරලා යම් කෙනෙක් සති සම්පජාන්නේ බලවත් ඒදී සති සම්පජාන දියුණු වෙච්ච ශ්‍රාවකයා එතකොට ඔන්න විඥානයේ ඇතිකල්ලි නාම රූප ඇත විඥාන ඉපදීමෙන් නාම රූපදී විඥාන නැතිවීමෙන් නාම රූප නැති වේ කියන දහම් මැසත් ප්‍රඥා ඇස ආලෝකයේ ඉපදිච්ච ඇති ශ්‍රාවකයා එතකොට මේ ඇස ඇසුරු කරගෙන මේ ලෝකය ඇසුරු කරනකොට මේ ක්‍රියාකාරීත්වය දකිනවා දැක ඇසේ ස්පර්ශයෙන් විඳිද්දී අන්‍යයාගේ ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැසගන්නේ. ඒතර බලන්න හට ගන්න වැඩ පිළිවෙල දකින්නවා නැති වෙන වැඩ පිළිවෙල දකින්නවා නිරුද්ධ වෙලා යන වැඩ පිළිවෙල පවා බෝසතාණන් වහන්සේ අවබෝධ කරගන්නවා.
අසිරිමත් නේද මහත්තයා? මේක තනියෙන් මේ භද්‍රය අවුන තරුණයෙක් කරගන්නවා කියන්නේ මහත්තයා. පුදුම ආශ්චර්යයක් නෙමේක. පුදුම ආශ්චර්යයක්. ඉතින් මහා මේ පින ගැන අපිට හිතා ගන්න බෑ. පිනේ අසිරිය එතකොට. එතෙන් ඇයිද අපිට නොතේරුණාට මේ වගේ ගම්බීර දහමක් අවබෝධ කරනවා කියලා කියන්නේ මහත්තයා. එතකොට මාර පාක්ෂික බලවේග සම්පූර්ණ විරුද්ධයිනේ. දැන් මම ඔය මේ දස්ටිගේ මහත්තයා සංයුත්ත නිකායේ 2 සංයුත්ත නිකාය 1 පොත්හංසගේ මාර සංයුත්ත කියුවා. මේ මාර සංයුත්ත තියෙනවා බෝසතාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා අලුත ඒ මහා එක්කෙනා කල්පනා කරන තාම දන්නේ නැහැ සම්බුදු වෙලා කියලා. ලොමුඩහ ගන්න ඕන, බය කරන්න ඕන බොහෝත මේ නැත්නම් මේ ගෞතමයන් වහන්සේ මේ තැති ගැනීම උපදවන්න ඕන කියලා මොකද කරන්නේ? එක පාරට මහා උරු කඳක් වගේ හොඬ වෙලක් තියෙන මහා විශාල රිදී පාට මේ මොනවද දල දෙකක් තියෙන මහා සද්දන්ත ඇතෙක් වෙලා පෙන්නුම් කරනවා. ඊට පස්සේ බෝසතන් බලන සම්බුදු වෙලා භාග්‍යතුන් වහන්සේ බලන මේ කවුද? මේ ගිනි ගහන කරුවලේ. කරුවලේ. ඊට පස්සේ පෙනී ඊට පස්සේ බෝසතන් වහන්සේ දකින්න මේ මාර්යා. ඊට පස්සේ බෝසතන් බුදුරජාණන් වහන්සේ අහන ඔබ කවුරු බය කරන්නද ආ? කොහොමද ඒ කට්ටිය බලපෑ? ඒ දේශනා පෙළක් තියෙනවා. බෝසත් සම්බුදු වෙලා තියෙද්දි බෝධි මූලයේ ඉඳිද්දි උරුවේර ජනපදයේ ඇසුරු කරද්දි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා, තව දේශනාවක් තියෙනවා. බයට පත් වෙන, තැති ගැනීමට පත් වෙන විරූපී රූප ඇති කරගෙන පෙන්නුම් කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ පවිතු මාර්යානේ උඹ මේ. මම බය කරන්න තමයි හිතුවේ කියලා අහනවා. ඊට පස්සේ ওই වගේ තව සිද්ධි ගොඩාක් තියෙනවා. ඊට පස්සේ තව විශාල භූත නාගයෙක්ගේ විශයක් කරනවා. නාගයෙක්ගේ විශයක් කරගෙන විස්තර කරනවා මොකද්ද කොසල් රටේ යම් තැටියක් ඇද්ද? ඒ තැටිය වගේ විශාලයි කියන පෙන ගොබේ. අකුණු ගහන වෙලාවට අර දැකලා තියෙනව නේද මහත්තයා නිකන් අර මේ ගිනි පුපුරු වගේ නිකන් පිට වෙලා යන්නේ. ඒ වගේ තමයි කියන දිව. මහා දිගයි කියනවා. පෙනී ඉන්නවා ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ බලනවා මේ පවිට නේද? නොපෙනී යනවා ඊට පස්සේ. අන්තිමට තමයි ඊට පස්සේ මාරේ පැත්තකටලා ඉන්නකොට මාරු දూరు වෙනවා. මාරු දూరు ඇවිල්ලා තාත්තා කියනවා ඇයි කියලා. අපි ගිහිල්ලා මේ ශ්‍රමණ ගෞතමය සුළු මොහොතෙන් මේ අල්ලලා දාන්නම් කියනවා. කාම බන්ධනෙන් බැඳලා දාන්නම් කියනවා. රාගෙන් බඳින්නම් කියනවා අපි. රාගෙන් බැඳලා ඊට පස්සේ තණ්හා අරති රංගා ගිහිල්ලා මෙන්න එක එක විගඩම් පෙන්වන්න පටන් ගන්නවා. භද්‍ර යවුණේ තරුණියන් විදිහට පෙනී ඉන්නවා. අහුවෙන්නේ බොහොත ඇහැවත් අරලා බලන්නේ. කියනවා අපි ඔබ වහන්සේට උපස්ථාන කරන්න. ඇහැවත් අරලා බලන්නේ. ඊට පස්සේ කියනවා මේ ඔබ වහන්සේයි මේ ඇස්සරිනුතු අපි දිහා බලන්නේවත් නැත්තේ. මේ අපි ඔය යම් කෙනෙක් දැක්කොත් එහෙම සාමාන්‍ය මේ ස්ත්‍රී ලෝල පුරුෂයෙක් දැක්කොත් එහෙම කටින් උණුලේ වැක්කිරිලා විනාශ වෙලා යනවා කියනවා. ඒ තරම් ලස්සන රූපම වාගෙන. කියන්නේ හිම දේවල් තියෙනවා එතකොට. මේ සාමාන්‍ය පිරිමින්නේ මහත්තයා මේ කිසිම එහෙම අර නැති හැඩයක් නැති මේ රූප වලට බැඳිලා නිකන් මැරලා යන්නේ. සමහර පිරිමි කට්ටිය ඉන්නවනේ. එහෙව් ලෝකේ සාමාන්‍ය පිරිමියෙක් දැක්කොත් සාමාන්‍ය ලෝකයක් දැක්කොත් එහෙම උණුලේ වැක්කිරලා මැරලා යනවා කියනවා. අපිව දැක්කොත් එහෙම. එච්චර මවාගත් රූපයකටවත් අපෝ නිකලෙස් සිටි අසරිය අහුවෙන්නේ. පුදුමයි ඒක. නික්ලේශී බව. ඒ මේ ධර්ම මෙහෙම දැකලා නේද ඉන්නේ. ආශ්චර්යයි. ඉතින් බෝසතාණන් වහන්සේ දැන් ඊට පස්සේ කල්පනා කළා ඊළඟට විඥානේ ඇති කල්ලි තමයි එන මේ නාම රූප උපදින්නේ. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියන උතුම් අවබෝධයට ආවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා විඥානේ පවතින්නේ කුමක් ඇති කල්ලිද? විඥාන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද කියලා. විඥාන නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද කියලා. සිහි කරද්දී බෝසතාණන් හර තේරුණා. එහෙනම් මේ විඥානේ ඇති වෙන්නේ නාම රූප ඇති කල්ලි.
අසිරිමත් ආපහු විඥානය ඇති කියන්නේ නාම රූප ඇති කල්ලි. නාම රූප ඇති වෙන්නේ විඥානේ, විඥානය ඇති වෙන්නේ නාම රූපේ. අසිරිමත් දෙයක් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන්නේ. නාම රූප ඇති වෙන්නේ විශේෂයෙන් දැනගන්නා ස්වභාවයත් එක්ක, විශේෂයෙන් දැනගන්නා ස්වභාවය ඇති වෙන්නේ නාම රූපත් එක්ක. තේරුණා නේද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ වගේ අපි හොදන් කෙනෙක් ඔන්න මේ එකපාරට මේ අපි මෙහි මනහා ඉන්නකොට මොකක් හරි මිහිරි සුවඳක් එනවා කියලා. මිහිරි සුවඳක් එනවා කියලා. ඒක දැනගන්නකොට අපි මානසිකාරය මොකද වෙන්නේ? ආහෙට. පිහිටනවා එතන. නාසය ගැන සුවඳ විඥානික එකතු වෙනවා. ඊළඟට නාසය ස්පර්ශයෙන් විඳිනවා. හඳුනා ගැනීම, චේතනා. ඒ ටික තියෙනවා කියන්නේ දිගටම ගඳ සුවඳ දැන ගැනීම පවතිනවා කියන එක. නාම රූප තියෙන තාක්කල් ඒ ගන්ධේ දැන ගැනීම පවතිනවා. හදිසියෙන් හිතන්න එකපාරට දැන් ආපහු අපිට මොකක් හරි වෙන සද්දයක් ඇහුණා කියලා. සද්ද හිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ නාම රූප ටික කනට ගිහිල්ලා කණේ වැඩ කරන්න පටන් අරගෙන අර දැනගැනීම නැති වෙලා යනවා. එහෙනම් නාම රූප ටික තියෙන තාක්කල් ගඳ සුවඳ දැනගත්තා. නාසය ස්පර්ශයෙන් විඳීම, හඳුනා ශබ්ද මේ ගඳ සුවඳ හඳුනා ගැනීම, ගන්ධ සංචේතන, නාසය ගඳ සුවඳ විඥාන එකතු වීම, නාසය මුල්ල ඇති වෙච්ච මානසිකාරයේ තියෙන තාක්කල් ගඳ සුවඳ දැන ගැනීම තියෙනවා. ඒ ටික නැති වෙච්ච තව විගාම මොකද වෙන්නේ? ගඳ සුවඳ දැන ගැනීම නැති වෙලා යනවා. තේරුණා නේද? ඒතර බලන්න නාම රූපේ ඇති වෙන්නේ විඥානේ, විඥානේ පවතින නාම රූපේ. මේ දෙක හරියට නිකන් අර බට මිටි දෙකක් එකට තියුවා වගේ කියනවා. එකක් ප්‍රත්‍යයෙන් එකක් පවතිනවා, අනිත් එක ප්‍රත්‍යයෙන් අනිත් එක පවතිනවා. බුදු කෙනෙක්ගේ අසරිමත් දහම පින්ව මහත්තයා. බුදු එහෙනම් මේ ලෝක සත්‍යය ගැට ගැහිලා තියෙන්නේ එහෙනම් මේ දෙකේ එකතු වීම නිසා නේද කියලා. එහෙනම් හට ගැනීම සිද්ධ වෙන්නේ මේ ක්‍රමයටයි, නැතිවීම සිද්ධ වෙන්නේ මේ ක්‍රමයටයි කියලා බෝසතාණන් වහන්සේ අවබෝධ කළා. කොහොමද? එහෙනම් විඥානේ ඇති කල්ලි නාම රූප තියෙනවා, නාම රූප ඇති කල්ලි විඥානේ තියෙනවා. තේරෙනව නේද? ඒතර බලන්න ආයතනෙ ඇති වුණා නාම රූපේ, නාම රූපේ ඇති වුණා විඥානේ. විඥානෙම පවතිනවා නාම රූපයෙන්. ඒ නාම රූපෙන්ම තමයි ආයතනෙ පවතින්නේ. ඒක හොඳට තමන් ඉති සිහිය යොදාගෙන තමන්ගේ ඇස නැමැති ආයතනේ අපි තුන් ඇස නැමැති ආයතනේ කියලා. ඒතර ඇස නැමැති ආයතනේ තමන් ආයතනෙට සිහිය පවත්වාගෙන බැලුවොත් එහෙම තේරෙනවා මේ ඇස නැමැති ආයතනේ තියෙන ඇසේ ස්පර්ශයෙන් විදීම තීර තාක්කල්. රූප හඳුනා ගැනීම ඇති කල්ලි ඇස නැමැති ආයතන තියෙනවා. රූප සංචේතන, ඇහැ රූපයි විඥානයේ එකතු වීම, ඇස මුල්ල ඇති වෙච්ච මානසිකාරයේ තියෙන කල්ලි ඇස නැමැති ආයතන තියෙනවා. එතකොට මේ ඇසේ නාම රූප ටික ක්‍රියාත්මක වෙන්නේ ඇසේ විඥානේ තියෙනකම් විතරයි. ඇසේ යමක් දැනගන්නකම් විතරයි. ඒ දැන ගැනීම ඇති කල්ලි ඇසේ ස්පර්ශයෙන් මිදීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශ, මානසිකාර ටික තියෙනවා. ඒ විඥානේ නැති වෙච්ච ගමන් ඒ නාමයන්ගේ ක්‍රියාකාරීත්වය නැතිලා යනවා. එහෙනම් විඥානීය ප්‍රත්‍යයෙන් නාමයන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා, විඥානීය ප්‍රත්‍යයෙන් රූපී ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට නාමයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් විඥානෙත් තියෙන, රූපී ක්‍රියාකාරීත්වයෙන් ආපහු විඥානෙ තියෙනවා. එකට ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. අහෝ මේ සොඳුරු දහම් මේ සත්‍යය කවදානම් දකීද? දැන් මේ කියු පමණින් සමහරට යම් කෙනෙකුට සංවේදී වෙන්න පුළුවන්. යම් කෙනෙකුට සති සම්පජාන්නේ වැඩිලා නම් සංවේදී වෙනවා. එහෙම නොවුනත් මේ යෝනිසෝ මනසිකාරය දිගටම පවත්ව ගන්න. එහෙමයි සර්. සති සම්පජාන්නේ ඉපදිලා නැහැ කියලා ශ්‍රද්ධාව ඉපදුනා කියලා. ඒක ලාභයන්නේ මහත්තයා. ශ්‍රද්ධාව ඉපදුනා කියන්නේ නිවන් මාර්ග විවරණා කියන එකයි. ඊට පස්සේ දැන් එයා අරුත විමසන සිහි කරනවනේ. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේලා මෙවන් අසිරිමත් ධර්මයක් අවබෝධ කළා. විඥාන නාම රූපය වලට හේතුව විඥානයයි, විඥාණයට හේතුව නාම රූපයයි. මේ දෙක එකිනෙක ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඊට බෝසතාණන් වහන්සේ අවබෝධ කළා එහෙනම් මේ හට ගැනීම සිද්ධ වෙන්නේ මේ අයුරුනේ, නැතිවීම සිද්ධ වෙන්නේ මේ අයුරුනේ. කොහොමද හටගන්නේ?
නාම රූප විඥානය ඇති කල්ලි නාම රූප තියෙනවා නාම රූප ඇති කල්ලි විඥාන තියෙනවා. එතකොට නාම රූප මේ විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා නාම රූප නැතිවීමෙන් විඥාන නැති වෙලා යනවා. එතකොට නාම රූප ඇති කල්ලි ආයතන තියෙනවා නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ ඔක්කොම ප්‍රශ්න ටික මේ සත්‍යය මේ ප්‍රශ්න ටික මුල් වෙලා ආධ්‍යාත්මය එහෙනම් තෘෂ්ණාවෙන් ගැට ගැහෙනවා. මොකක්ද මේ තෘෂ්ණාවෙන් ගැට ගැහෙන්නේ? ඇති කල්ලි ඇත කියන අවබෝධයයි නැති කල්ලි නැත කියන අවබෝධයයි සත්‍යයට ප්‍රකට වෙලා නැහැ. අවිද්‍යාව. ඒ අවිද්‍යාව තියෙන නිසා තමයි සත්‍යයේ ජීවිතය ආධ්‍යාත්මී තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ. තෘෂ්ණාවෙන් තෙත් වෙන සත්‍යය. තෘෂ්ණාවෙන් තෙත් වෙන නිසා තමයි උපාදාන වෙලා විපාක විඳින පිරිස ආධ්‍යාත්මික චේතනා සකස් වෙනවා. ආධ්‍යාත්මික චේතනා සකස් වෙනවා. ඒ නිසා තමයි සත්‍යය ආපහු මේ කය අතාරිනකොට තව තැනකට තල්ලු වෙලා යන උපතක් කරා ගෙනියනවා. පුදුම ආශ්චර්ය දහමක්. අහෝ එදා සියලු බෝසතාණන් වහන්සේලා වජිරාසන භූමියේ මේ උත්තම අවබෝධය ඇති වෙද්දී මහ පොළොව කම්පා වෙනවා මහත්තයා. සිත්පිත් නැති මහ පොළොව කම්පා වෙමින් සලිත වෙලා යනවා. දසදහසක් ලෝක ධාතු ආලෝකමත් වෙනවා. මේ ලෝකාන්තරයක නිරයක් තියෙන නිරේ ඉන්න නිරිසතු දන්නේ තව සතු ඒ වගේ දුක් විඳින සත්තු ඉන්නවා කියලා අන්න ඉදාට දැනගන්නවා කියන මම වගේ දුක් විඳින තව සත්තු ඉන්නවා කියලා ඒ ආලෝකයෙන් කියන දකින්නේ. තුන් ලෝකෙම දිනනවා. දසදහසක් ලෝක ධාතු කම්පා වෙමින් මේ ලෝකේ කලා දුල් මේ පරාජය කිරීමට දුෂ්කර මාරඵල බලවේග පවා පරාජය වෙලා යනවා. ඇයි එදා තමයි දැනගන්නේ අහෝ මගේ වසඟේ සිටින මේ ප්‍රජාව සත්‍යය දැන් අද ඉඳන් ටික ටික නැති වෙලා යනවා. ඇයි මොකද මේ ක්‍රියාකාරීත්වයේ ඉන්නකන් තමයි මේ අවිද්‍යාවයි මේ තෘෂ්ණාවයි තියෙනකන් තමයි මේ මහ බලවේග වලට අල්ලන්න පුළුවන්කම තියෙන්නේ. අල්ලන්න පුළුවන්. පුදුම දෙයක් ඒක. ඉතින් මහත්තයා මෙවන් උත්තම අවබෝධයක් ඇති කරගත්තු ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මන් ශාස්ත්‍රුන් වහන්සේ කරගන්නවා කියන උතුම් අතිස්ථානට එන්න. ඒ ස්වාක්කාත සම්දිට්ඨික ධහම මම දිවිමින් සරණවා කරගන්නවා කියන උතුම් අතිස්ථානට එන්න. ඒ උතුම් ධහමට දීපිදු ශ්‍රාවක සංගරුවන මං දිවිහිමියෙන් සරණ කරගන්නවා කියලා උතුම් අදිෂ්ඨානට එන්න. ඉතින් මේ තෙරුවන් සරණේ මේ පිහිටලා සුගති සම්පත් හිමි කරගෙන සසර දුකින් ඈතර වෙන්න මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිතෙහි ප්‍රඥාව පහළ වීම පිළිබඳව උතුම් දහම පවසා වදාලා. ඉතින් අපි ආදර ගෞරවයෙන් මහා සංඝරුවන වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, මේ කල්ප ගන්නකට දුර්ලභ මේ උත්තම අවබෝධය දෙව් මිනිස් ලෝකයාට ලබා දෙමින් අග්‍ර උදාර පින් රැස් කරගන්නේ අද මේ අපමාදේන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දරන්නේ අමුණුගමුව පාර දිගන අඹම්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් මුණසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතින් අද දවසේ මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු සියලු දෙව් බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ගෞතම බුද්ධ ශාසනය ගැන සුපහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් දැහැමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 25කට පෙර මිය පරලෝකයේ එම්.ආර්. සරත් සුමනසිරි සහෝදරයාට වසර 4කට පෙර මිය පරලෝකයේ එම්.ආර්. ගුණරත්න හාමි පියාණන්ට මාස 4කට පෙර මිය ගිය ඒ නිහාල් ප්‍රේමතිලක සහෝදරයාට
මාස 3කට පෙර මිය ගිය ඊ දයාවති මෑණියන් ඇතුළු පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක සිටින දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් දහමින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලුම සමාජිකයන්ටත් අද දවසේ මේ උතුම් වැඩසටහන සඳහා උපකාර කළ පින්වත් මහත්මයාට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් මුණසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ඒ මුතුමැණිකා මෑණියන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර සියලු දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයේ පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ පවසා වදාළේ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා වදාළේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අමනුගමුව පාර දිගන අබන්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් මුණසිංහ මහත්මයා ඇතුළේ පවුලේ පින්වන්ත හැමදිනාමත් පින ඇති ඔබ හැමදිනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බර පැනවෙන් කර ගැනීමට 071 222 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසා දැනුම්මත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ උතුම් අප්‍රමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් යලි අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.